හොඳයි කලින් සතිය අන්තිමට අපි කතා කරේ ඇරේස් ගැන. එහෙම නැත්නම් අරාවක් කියන එක මොකක්ද කියන එක කතා කරා. මම දල වශයෙන් පුතාලට කියලා දුන්නා එකම ජාතියේ තියෙන විචල්්‍ය කිහිපයක් එකම නමකින් හඳින්වීම තමයි අපි ආරාවක් කියලා කිව්වේ. එතකොට මේකේ වාසිය තමයි උදාහරණයක් විදිහට දැන් අපි පන්තික ළමයිගේ ලකුණු වගේ තියාගන්න ඕනොත් පන්තික අපි ළමයි 30ක් ඉන්නවයි කිය. එහෙනම් විචල්්‍ය 30ක් අපි නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. එක අරාවක් නිර්මාණය කරාම ඇති. So in this particular case, when you want to create, instead of creating 30 variables, we can just create one variable. Within that, we can have, 30 variables. Then, එක නමකින් තිබුණට පස්සේ ඒක අපි කරේ එක නමක් තියෙනවා. හැබැයි එක නම ඇතුලේ අපි ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් දර්ශකයක් පාවිච්චි කරනවා. ඒ දර්ශකය හරහා අපිට අවශ්‍ය අගයන් ගන්නවා කියන එක. එතකොට අපි කතා කරා කොහොමද array එකක් හදන්නේ කියලා. array එක හදන්නේ scratch වලදී අපි variables කියන තැනට ගිහිල්ලා list එකක් create කරනවා. මේ list එකට නමක් දෙනවා. එතකොට ඒකෙන් අපි array එක හදනවා. හොඳයි. මේ අපි කොහොමද arrays හදන්නේ කියන එක තමයි කතා කරේ. So we discussed last time how we may use array to get a set of countries and to display it. අපි කලින් සතියේ කතා කරා පුතේ රටවල් ගණනාවක් අරාවක තැන්පත් කරලා කොහොමද ඒක අපහු ගන්න කියන එක බලන්න. හොඳයි. මම දල වශයෙන් ගියොත් එහෙම කොහොමද මේක වෙන්නේ කියන එක අපි කලින් සතියේදී කතා කරා. array එකකට මේ අගයන් ටික දාලා ඒ array එකට අපි කොහොමද දුන්නේ කියන එක කතා කරා. එතනදී අපි මං කිව්වා කොහොමද අගයන් දාන්නේ සහ අගයන් නැවත ලබා ගන්න කොහොමද කියන එක අපි කතා කරා එතනදී. හොඳයි. දැන් මෙතනදී අපි කතා කරන්න යන්නේ මං අන්තිමට කිව්වේ එක මේක පොඩ්ඩක් බලන්න කියලා මං ඔයාලට කිව්වා. මෙතනදී කතා කරන්න යන්නේ ළමයෙක්ගේ ලකුණු අපි ලබා ගැනීම ගන්නවා. නම සහ ලකුණු. ඒ නම සහ ලකුණු වෙන වෙනම තැන්පත් කරන්නයි කතා කරන්න යන්නේ. හොඳයි. මම හිතන්නේ අපි ඒක වෙනම පටන් ගමු. මම scratch window එකක් ගන්නවා. මේ ස්ක්‍රච් වින්ඩෝ එකේදී මම කතා කරන්න යනවා අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට. right. එහෙනම් මේකේ පුතාලට මතක නම් අපි කොහොමද කරේ කියලා අපි ගියේ variables වලට මෙන්න මෙතෙන්ට ගියා. එතනදී අපි create කරන්න ඕනේ list එකක් කියලා මම කිව්වා. ඒක නිසා අපි යන්න ඕනේ එන්න මෙතෙන්ට make a list. So we go here to create a list. මම list දෙකක් හදන්න යනවා මේකෙදී. list දෙකක්. I'm going to create two lists. One is name. කියනවා name කියලා. මේ ස්පයිරට් එකට විතරක් හදුවා. ස්පයිරට් කියලා කියන්නේ අපි ගන්න මේ. එතකොට name කියන එක අපිට ආවා. ඊට පස්සේ තව එකක් ක්‍රියේට් කරනවා marks කියලා. එහෙනම් දැන් මම විචල්්‍ය දෙකක් list දෙකක් R1 දෙකක් arrays දෙකක් හදලා තියෙනවා. එකක name තියෙනවා එකක marks තියෙනවා. Now I'm going to use අපි මතකයි කතා කරා ask what's your name.
හරි ඊට පස්සේ අපි දන්නවා පුතේ ඒක කොහොමද ගන්න කියන එක හරි අපි variables වලට ගිහිල්ලා මේකේ set කරනවා හරි අපි දාන්න ඕන අගේ මෙතනදී පුතාලට මතක නම් අපි කලින් සැරේ කතා කරා කොහොමද මේක දාන්නේ කියන එක අගය දාන්නයි ඕනේ හරි එතකොට මේකට අපිට කියන්න පුළුවන් සෙට් නෙමෙයි ඇත්තටම මෙතන පල්ලෙහා තියෙනවා sorry මෙන්න මෙතනදී අපි තෝරගන්නවා add thing to mask හරි ඒ thing කියන එක තමයි අපේ answer එක ඒක නිසා අපි answer කියන එක දාන්න එහෙනම් මම what's your name කියලා අරගෙන ඒකේ answer එක විදිහට දාන්න දැන් උදාහරණයක් විදිහට මම අහනවා පළවෙනි එක නම මොකද්ද what's your name so let's put Nayana and when you press enter you will see Nayana is okay it's not mask so that's a mistake marks what it should be name right name so that's a mistake so I will clear everything so let me go to clear everything so I'm going to select this okay nothing is there now I'm going to start from the beginning I'm going to ask the name so let me put and when I press enter you will see Nayana is inserted here let me click one more time let me put Pavani it'll add as a second one I'm going to click again this time I'm going to put Radha right so that's the third name let's say Paushi it's the fourth name so let's run again we say Samar 5 names okay so I think now you know how to add okay likewise I'm going to ask name as well so let me duplicate this instead of that I'm going to ask what's the marks and then answer I'm going to save it to marks so now I'm going to delete everything yes let's start from the beginning so first it'll ask the name let me say Nayana then it'll ask mask for Nayana so let me put 74 so likewise you can do this now remember that we have to put names of 5 students so that means what we have to do oh පුතාල කවුරු හරි මට කියන්න මට මේක පස්සරයක් repeat කරන්න ඕනේ what should I do now oh yes as Tivanka said we have to use repeat 5 times so we can go to control we can take this
and I'm going to put this inside. Let me put 5. So this will repeat 5 times now. So let's look at what will happen. Let me first clear everything. I'm deleting name and marks. So let me start with this. Let's have clicking as well. So this is the complete one. I'm going to get both marks as well as name, right? So let me run now. So when I click it, it will ask first name. Let me put Nayana and the marks 74. Then Pavani, name, marks 65. Then Radha, marks 87. And then Paushi, marks 42. Then Saman, marks 60. Yes, that's all. With that one, we will finish it. Now length we will get is 5. Right, now we have, entered names of 5 students, names of marks. Let's say I want to find the average marks. Average marks. Yes. What should I do? අර පුතාලා කවුරු හරි කියයි මට ඕනේ පුතේ average එක හොයන්න. ළමයි 5 දෙනාගේ ලකුණු ගන්නවා. ළමයි 5 දෙනාගේ average එක හොයන්න ඕනේ. සාමාන්‍ය ලකුණු හොයන්න. බං මොකද කරන්න ඕනේ? ඔව් ආශා 5 දෙනෙක්ගේ ලකුණු තියෙනවා. මේ 5 දෙනාගේ ලකුණු තියෙන එකේ මට average එක හොයන්න ඕනේ. මොකද කරන්න ඕනේ? සිච්චිදේ දුලාජ් හොඳයි පුතේ මෙහෙමයි සාමාන්‍ය ලකුණු හොයන්න when you want to calculate average marks we have to first of all identify the total marks, isn't it? We have to find the total. Now how do you find the total? We have to add all the 5 marks together, isn't it? Right? We have to add 5 marks together and then we can calculate the average by dividing the total by 5. Right? So let's see how we could do this. Now we are getting this. After that, so let me simplify the program. Now I'm going to remove name from this. So I'm going to remove name from this. So that means I will take this out. I will remove the name, but I'm going to have only marks only. Right? I'm going to delete all marks and I'm going to delete the name to simplify the problem. Right? So let me go to variable. Maybe we can remove. Yes, name, delete name list. So I will remove name as well. Now I have only 1 marks only.
So I told you now to find this, I had to find the total marks. Now there's an issue. What was the issue? Now the problem is we have to add every time when we get this, we have to add it to the total. Now to calculate the total, we have to create a variable called total. So I'm going to say total, right? So I'm going to say create a variable called total. So initially I'm going to say that total is 0. I'm going to say total is 0. Why total is 0? When you start, we have not taken any marks as such, but we'll take one at a time. Right. Now what the trick that we are going to use is whenever we take marks, එකින් එක ලකුණු ටෝටල් එකට එකතු කරන්න යන්නේ. පළවෙනි සැරේ අපි ගන්නේ පළවෙනි ළමයාගේ ලකුණු. දෙවෙනි සැරේ දෙවෙනි ළමයාගේ ලකුණු. තුන්වෙනි සැරේ තුන්වෙනි ළමයාගේ ලකුණු. ඒ ලකුණු ගන්න අතර අපි එකතුවට එකතු කරනවා. So how do you write this? So you go to total, right? And then you are going to add. Add what? Again the answer, right? So we are going to say answer. Why answer? It is because, yes, you are going to add one at a time. So add answer to not marks, right? Now this is not what I want this. So I will go to variables. So total, change my variable, change total by answer. So let me use answer. Let me explain this. දැන් පුතේ වෙන්නේ මෙහෙමයි. මම ටෝටල් කියලා විචල්යක් ගත්තා. මම එක බිඳුවයි කියව මොළදී. ඊට පස්සේ ලූප් එක ඇතුළේදී මේක පස්සට අරන් වෙද්දී ළමයාගේ ලකුණු ගත්තාම ලකුණු කියන එක මාක්ස් වලට යනවා. හරි. ඒ අතරේ අපි ඒක එකතු කරනවා ටෝටල් කියන විචල්යට. හරි. විචල්යට එකතු කරනවා. ඇත්තටම අපිට ඒක මේ මාක්ස් වලින්ම ගන්නත් පුළුවන්. හැබැයි එතකොට අපි මාක්ස් කියන එකත් එක්ක එන්න ඕනේ. හරි. හොඳයි. දැන් මේක මෙහෙම පස්සරයක් රන් වෙද්දි මොකද වෙන්නේ? එකතුව හම්බෙනවා. ලූප් එක ඉවරුනාට පස්සේ අපිට එකතුව තියෙන ඇවරේජ් එක හොයන්න ඕනේ. එහෙනම් තව විචල්යක් ඕනේ ඇවරේජ් කියලා. So I'm going to create another variable. So this time I'm going to create a variable called average. The average එක අපිට හොයන්න ඕනේ. ඒතර average එක හොයන්නේ අපි ඒක set කරන්න යන්නේ කීයද? average එක වෙන්නේ ළමයි 5 දෙනාගේ මුල් ලකුණු කියව total එක අපි බෙදන්න ඕනේ මේකෙදි නම් 5. එහෙනම් අපි operators වලට යන්න ඕනේ. මේකෙදි total එක අරගෙන ඒක බෙදන්න ඕන අපි බෙදීමු ගමු. හරි. ඒක total එක තමයි මේකෙදි දාන්න ඕනේ. total එක අපි ගන්නවා. ඒක බෙදන්න ඕනේ 5. අය පාරක් මම කිව්වොත් මම කරන්නේ ළමයින්ගේ ලකුණු ටෝටල් එකට එකතු කරගෙන යනවා බෙදනවා 5. උත්තරය ආවට පස්සේ මම කියනවා ඔව් ඇවරේජ් එක කීයද කියලා. හරි. ඇවරේජ් එක කීයද? පුතාට මතක නම් අපිට ඇවරේජ් කියන එකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔපරේටර් එක තියෙනවා. අපි මතක් කරා කලින් සැරේ join එකේදී කියනවා average is කියලා අපිට average එක දෙන්න පුළුවන්. අපි විචල්යෙන් ගන්නවා
average. ඒක තමයි display. හොඳයි. දැන් මේක අපි run කරලා බලමු. මම පුතාලට ආයෙ පාරක් පැහැදිලි කරන්න මොකද වෙන්නේ කියලා හොඳට බලා ගන්න මොකද වෙන්නේ කියන්නේ. දැන් මම මේක ක්ලික් කරනවා. හරි ක්ලික් කරපුවම ඉස්සෙල්ලාම මේකේ දිනනවා ටෝටල් එක බිඳුවයි පුතාලට පේන මෙතන බිඳුව තියෙනවා. මේක පස්සරයක් රන් වෙන්නයි යන්නේ මුලින්ම අහන what's the mark එක කීයද කියලා අහනවා. හරි ඊට පස්සේ මම දෙන්න ඕන උත්තරයක්. මම දෙනවා පුතේ 74 කලින් අගේම දෙන්න 74 දෙන්න. බලන්න මොකද වෙන්නේ කියලා. 74 දුන්නට පස්සේ ඒක මාක්ස් කියන එකට යනවා. ඒක එකතු වෙනවා ටෝටල් එකට. ඔන්න බලන්න එන්ටර් කරා. right? ඔන්න මාක්ස් කියන එක මෙතෙන්ට ආවා. ඒක එකතුවට එකතු වුණා. So when I press enter 74, it added to the array 74. That's the first item. Total is now 74. Again, it will request a marks. So I'm going to put 65 this time. See what will happen when I press enter. It will add it to here and then change the total. So when I press enter, now you will see. Now we have 2 marks here. The total now has changed to 139 because when you add 74 and 65, it will get 139. Me 74 65 එකතු වුනහම 139 වෙනවා. Again, I'm going to enter some value. So let me put 87. Yes, now I'm getting 226. Again, it will ask a mark. I put 42. Total has changed. 60. Total has changed. Right? Average එක 65.6 මෙතන display වුණා තත්පර දෙකක්. පුතට notice කරත් දැන්නේ. Right? So this is how we may calculate the average marks. මම හිතන්නේ මේක ටිකක් too much වගේ ඔයගොල්ලන්ට, but I think this is exactly how we are doing programming. එන පුතේ අපි මේ පාඩමේ වැදගත් ටික කතා කරා. grade 9 වල අපි කතා කරේ පුනර්කරණය තමයි වැදගත්ම කියලා. So let me share the page now. Let me share the page. Let's see this. Okay. So this is exactly what we have discussed. Sorry. So in grade 9, what we discuss is punarkaraniya, repetition we discuss. So there are 3 repetitions blocks available in Scratch. Punak thira, repeat 10 times, repeat until forever. Api me tikama gata kara. Then we discuss nested repetition. Repetition ne kathule repetition kiyana එක කතා කරා. අන්තිමට අපි කතා කරා what is an array ආරාවක් කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ programs develop කරන්නේ මොනවද කියන එක අපි කතා කරා. ඒතර මේකත් එක්ක පුතේ we are going to finish programming. Right. So let's move to the next one. Right. So the next lesson is use of microcontrollers. Microcontrollers ගැන තමයි තියෙන්නේ. පුතලා කී දෙනෙක් practical එක කරාද මේකේ?
මට chat එකේ කියන්න පුතේ. How many of you have done the practicals? Yes, Malindu කරලා තියෙනවා. Yes. තව කවුද කරේ? Those who have done practicals on my microcontrollers. Okay, යනුල කරලා තියෙනවා. දුලාජ් හරි. Okay, යොනාල් කරලා තියෙනවා. හරි කීප දෙනෙක් කරලා තියෙනවා පුතේ. සමහර කට්ටිය කරන්නේ නැතුව ඇති unfortunately. But let's see. හරි. What is a microcontroller? පුතාලා අද දන්නවා සමහර තැන්වලට අපි ගිහුවාම අපිට පුළුවන් ඔටෝමේට් කරන්න බඩ ස්වයංක්‍රීයව වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලයිට්ස් තියෙනවා. සමහර ඒවා අපි කිට්ටුනහම ලයිට් එක පත්තු වෙනවා. right? ඒවට තියෙනවා what we call sensors. අපි කියනවා සංවේදක. උදාහරණයක් විදිහට proximity sensor කියලා තියෙනවා. ඒ කියන්නේ අපි යමක් කිට්ටුවට ගියොත් ඒක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන. ඒතර මේ සඳහා අපි පාවිච්චි කරන ක්‍රමය තමයි මයික්‍රෝකන්ට්‍රෝලර් කියලා කියන්නේ. ඒ මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ අපිට ඉන්පුට් එකක් තියෙන්න පුළුවන්. ඒ මයික්‍රෝකන්ට්‍රෝලර් එක හරහා යම් කිසියම් තීරණයක් අරගෙන අපිට ප්‍රතිදානයක් දෙන්න පුළුවන්. හරි. අපි කලින් කතා කරා ඉන්පුට් එකක් තියෙනකොට ඒක ප්‍රොසෙස් වුණාම අපි අවුට්පුට් කියන එක ගන්නවා කියලා. එතකොට අපි ලයිට් එකක් පත්තු වෙන එක ගත්තොත් අපිට ලයිට් සෙන්සර් එකක් තියන්න පුළුවන්. So we can have a light sensor. එතකොට දවල් නම් බල්බ් එක පත්තු නොවෙන්නත් රෑ නම් බල්බ් එක පත්තු වෙන්නත් මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක යොදාගෙන ප්‍රොසෙස් කරන්න පුළුවන්. සිග්නල් එක කතා කරොත් data ආදානය කරලා ඒක සකසීමක් කරලා තොරතුරු ගෙන්වීම තමයි මෙතනදී කතා කරන්න යන්නේ. ඒතර මයික්‍රෝ කන්ට්‍රෝල් එක අපි පාවිච්චි කරන්නේ මේ සකස් කිරීම. එතකොට ආලෝක සංවේදකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකකින් තේරුම් ගන්න පුළුවන් එළිය තියෙනවා සහ නැහැ කියන අදහස. ඒකට අනුව මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ශුද්‍රපාලකයේ කියන එක තීරණය කරනවා බල්බ් එක පත්තු විය යුතුද නැද්ද කියන එක. මේක අපි ගොඩක් තැන්වල පුතේ පාවිච්චි කරනවා. දල වශයෙන් මතක තියාගන්න ඕනේ සෙන්සර්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සංවේදක ගොඩක් තියෙනවා. උදාහරණයක් උෂ්ණත්වය අපිට මයින්න පුළුවන් සංවේදක තියෙනවා. එළිය කියන එකේ සංවේදක තියෙනවා. දුර කියන එක මම කිව්වා කලින් ප්‍රොක්සිමිටි කියලා. මේක සඳහා සංවේදක තියෙන මේ වගේ සංවේදක ගණනාවක් තියෙනවා. ඒතර මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක වාසිය තියෙන්නේ ඒක පාවිච්චි කරලා අපිට කිසියම් ස්වයංක්‍රීයව පද්ධතියක් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් දැන් වෙනකොට හරිම ජනප්‍රියයි. right. right. මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් ගත්තහම පොතේ මේක එක ආකාරයකට තියෙනවා. සාමාන්‍යයෙන් සිංගල් චිප් එකක් විදිහට තියෙන්න පුළුවන්. හරි? තනි චිප් එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම්කිසි විදුලි උපකරණයක් ගත්තාම විදුලි උපකරණයක මේ තනි චිප් එකකින් පාලනය කරන්න පුළුවන්. හරි. මේක ගත්තාම මේකේ චිප් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඒකේ කොටස් හතරක් තියෙන එකක් තමයි මධ්‍ය සැකසුම් ඒකකයක් තියෙන්නේ. හරි. මධ්‍ය සැකසුම් ඒකකයේ හරහා තමයි අවශ්‍ය ආදාන සකස් කරලා ප්‍රතිදාන පවරට පත් කරන්නේ. Okay, so when you have a microcontroller, it will be a single chip, and then you have basic
four basic components. The first one is central processing unit. We call CPU. The functionality of CPU is it will process the data into information. දෙවෙනි එක තමයි මතකය. හරි. ඒ මතකය ගත්තාම පොතේ මතකයේ කොටස් අපිට දෙකකට කතා කරන්න පුළුවන්. එකක් තමයි නැශ්‍ය නොවන අපි කියන non volatile කියලා. ඒ කියන්නේ විදුලිය නැති වුණත් මේ මතකයේ තියෙනවා. එහෙම නැත් ඊළඟට තියෙනවා නැශ්‍ය මතකය. හරි. ඒතර අපේ පරිගණකයක තියෙන මතකය ගත්තාම ඒකත් මෙන්න මේ නැශ්‍ය මතකයක්. අපි කියනවා random access memory කියලා. එතකොට විදුලිය තියෙන තාක්කල් අපි යම් කිසියම් දත්ත උපදෙස් රඳව ගන්න පුළුවන්. Second component is memory. So there are two types of memories, volatile and non-volatile. Non-volatile means even without electricity, you can have something stored inside the microcontroller. And the other type of memory is called volatile, like random access memory, computers RAM. This will actually store things, the data temporary, right? එහෙනම් මතක වර්ග දෙකයි. So now said පළවෙනි එක අපි කිව්වා මාධ්‍ය සකසුම මේකකේ තියෙනවා කියලා. දෙවෙනි එක අපි කියනවා මේකේ මතකයක් තියෙනවා. තුන්වෙනි එක අපි කියනවා මේකේ හෝරාවක්, පද්ධති හෝරාවක් තියෙනවා. හරි? මේ හෝරාව කියලා කියන අපි සමහරවිට මේක කියන ක්ලොක් එක කියලා. මේ ක්ලොක් එකෙන් කරන්නේ හැම කොටසක්ම එකට synchronize කරනවා. එක මොහොතේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුබිම හදන්නේ මේක. සම මුහුර්තකරණය කියලා තමයි කියන්නේ අපි දාලා වශයෙන් කියව synchronize. එක මොහොතේ ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කරනවා. So the third component is a system clock. So clock is used to synchronize everything together. Right? Now fourth one, හතරවෙනි එක පොතේ පර්යන්ත උපාංග. හරි? ඒතර ආදාන ලබා ගන්න ප්‍රතිදාන ලබා ගන්න pins තියෙනවා පොතේ. මේ pins වර්ග දෙකකටම තියෙනවා. අපි කියනවා දිවිසම analog සහ සංඛ්‍යාංක digital මෙන්න මේ දෙක තියෙනවා. එතකොට අපි ආකාර දෙකටම ගන්නවා. හැබැයි ප්‍රතිදානය අපි සංඛ්‍යාත්මක විදිහට තමයි දෙන්නේ. So when we have peripheral devices, things we could connect to these pins, there are a set of pins available. When you want to collect data, you can use both analog and digital. But then output is, most of the cases, it will be digital. And a digital විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මෙන්න මේ සංවේදක සහ ශුද්ධ පාරක භාවිත උපකරණ ගත්තොත් පොතේ solar lamp එක, රෙදි සෝදන යන්ත්‍රය, microwave oven එක, මෙන්න මේවා තමයි උදාහරණ කිප. මේ විතර නෙමෙයි ගොඩක් උපකරණවල දැන් microcontrollers පාවිච්චි. So equipment that which uses microcontrollers are solar lamps, washing machines and microwave ovens. Right. ඊළඟට අපි කතා කරොත් තනි පූර්ව පරිගණක, single පූර්ව පරිගණක තියෙනවා කියන එක කිව්වා. මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. මම දැන් පෙන්නන්න. අපි කියනවා Raspberry Pis. හරි? තනි පූර්ව පරිගණක. අපි කියනවා credit card size computer කියලා. තනි පූර්ව පරිගණක තියෙනවා. මේවා අපි පාවිච්චි කරන ආදාන ප්‍රතිදාන වල. පොතේ disconnect වෙයි call එක අය log වෙමු අපි එහෙමනම්. මම එතකොට පෙන්නන්න මේ single chip single board computer කියන එක Raspberry Pi කියන එක මම හිතන්නේ පොතට මම කලින් පෙන්නලා තියෙනවා. නමුත් තව සැරයක් මම පෙන්නන්න මෙන්න මේ කොටස් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක කතා කරන්න. එතකොට අපි microcontrollers උත් කියන්නේ තනි chip පරිගණක කියන